ඒක කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. අපි පුරුදු වෙලා. අපි ඔවුන් සමගම සමහරලාට සිටිනවා. නමුත් අපි නිහඬව ඔවුන්ගේ සිත දිහා බලාගෙන සිටිනවා. ඔවුන් කලබල වෙන හැටි, ඔවුන් ආසාවෙන් ඉපිලෙන හැටි, ඔවුන් දුක් වෙන හැටි, ඔවුන් උද්දාමයෙන් කටයුතු කරන හැටි, ඔවුන් තුළ ආත්මීය ස්වභාවය අපි බලා සිටිනවා. අර නුවණින් බලා සිටින කියන්නේ ඇස් දෙකෙන් බලන් ඉන්න එකක් නෙමෙයි. අපි නුවණින් දකිනවා. අපි හරි සමහර විට මේ මාර්ගයේ ප්‍රගුණ කරන අය නිසා හරි සංවේදී. අපිට හැමදේම දැනෙනවා. එහෙම අපිට සේරම දැනෙනවා කියන්නේ එහෙම කියන්න වැරදි. ඒ වුණාට අපිට ගොඩාක් දේවල් දැනෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒකේ එන්නේ වර්ධනයකුත් තියෙනවා. ඉතින් බොහොම නුවණින් දකිනවා. නුවණින් සිහියෙන් දකිනවා. ඉතින් ඔවුන් හරසුන් ස්වභාවවල සමරලාට හැසිරෙනවා. අපිට දකින්න හැකියාවක් ලැබිලා තියෙනවා. අපි හරියට අර අධිවේගී මාර්ගයේ වාහන යනකොට අයිනට වෙලා බලාගෙන ඉන්න මිනිස්සු වගේ. අපි පැත්තකට වෙලා වාහන දිහා බලාගෙන ඉන්නවා. වාහන වේගෙන් පාරේ යනවා. මේ යනවා. බලාගෙන ඉන්නවා. මෙන්න මේ වගේ මිනිසුන්ගේ සිතුවිලි දිහා අපි බලන් ඉන්නවා. ඔවුන්ගේ සිත්වලට සිතුවිලි හට ගන්නවා. ඔවුන්ගේ සිත්වලින්ම සිතුවිලි නැති වෙනවා. ඔබ අසා ඇති පරිචිත්ත විඥාන ඥානය කියන එක. ඔබ අසා ඇති පුබ්බේ නිවාස ඥානය කියන එක. ඔබ අසා ඇති චුතුප්පාත ඥානය. ඒ වගේමයි ආසවක්ඛ්‍යා ඥානය. මේ පුබ්බේ නිවාස ඥානය කියන්නේ තමන්ගේ සිත් පරම්පරාව පෙරදුටු කඳපිලිවෙත් දකින එක. ධර්මයේ තුල ඔබ දහම් පාසල් පොත්වල, බුද්ධ ආගම් පොත්වල, ඔය පිරිවෙන් පොත්වල කියනවා මේ පෙර ගිය මේ මල උප්පත්ති මේ ජීවිතේ ඒවත් දකින්න එක ඒ පුබ්බේ නිවාස ඥානෙ. මේ පුබ්බේ නිවාස ඥානෙ කියන වචනේ ඒ මෙරි ඉපදෙන එකක් ගැන තමයි බොහෝ වෙලාවට ඒ සම්මුතිය තුළ කතා කරන්නේ. අය ඔවුන් දන්නේ සම්මුතියේ තියෙන දේ තමයි මේ උපතක් තියෙනවා, කෙනෙක් ඉන්නවා, එයා මැරෙනවා. එතකොට ඔවුන් කියනවා මේ නිවන් දකින්න ත්‍රිවිද්‍ය අවබෝධ වෙන්න ඕනේ. එතකොට පුබ්බේ නිවාස ඥානික ත්‍රිවිද්‍යාව වලින් එකක්. එතකොට මේ පෙර ආත්මවල ඉපදුණු කඳපිලිවෙත් දකින්න. ඔවුන් විසින්ම ඔවුන්ම මුලාවටපත් වෙලා ඇති බව ඔවුන්ට නොතේරෙන කාරණාවක්. ධර්මයේ වලිගෙන් අල්ලගත්තොත් කොහොමද දෂ්ට කරනවාමයි. මුළු සම්මුතිය තුලම තියෙන පටලැවිලා. ධර්මයේ ලියා ගන්න බැරි තරම්ම සමාජය තුල පටලැවිලා. ඒක නිසා ඔවුන්ම වල්මත් වෙලා හොයනව මොනවද? පටලැවිල්ල. හැබැයි ඔවුන්ටම නොතේරෙන කාරණාවයි. හරිම සරල තැනකින් ඔවුන් මේ පොත්වලින්මයි පටලැවිලා තියෙන්නේ. සමාජයේ තියෙන සම්මුතිය තුලමයි පටලැවිලා තියෙන්නේ. ඔය කොහෙවත් ගිහිල්ලා හොයන්න දෙයක් නැහැ. ඔවුන් ඉන්නේ පටලැවිලා තුලමයි. අර පූසෙකුට නූල් බෝලයක් හම්බ වෙලා පූසා නූල් බෝලේ ලියන්න දඟලනවා. පූසා එහෙන් අදිනවා මෙහෙන් අදිනවා අවසානයේ බලනකොට පූසාගේ මුළු ඇඟම වෙලාගෙන නූල් බෝලේ පටලැවිලා. දැන් පූසාම හිර වෙලා නූල් බෝලේ. අන්තිමට ලියපු නූල් බෝලෙකුත් නැහැ. ඒ මත්තෙම පැටලිලා වූ හිර වෙනවා. මෙන්න මේ විදිහටම තමයි අපි දකින්නේ සමාජයේ විසින් ධර්මයේ කියලා පටලැවිල්ල සම්මුතිය තුළ පොත්වල තියෙන විදිහට. ඉතින් මේ කාරණා හොඳින් දකින්න ඕනේ. නුවණින් දකින්න ඕනේ. අපි මේවා දිගින් දිගට පැහැදිලි කරගෙන ආවා. ත්‍රිවිද්‍යාව ගැන අපි කතා කරොත් ඒ පුබ්බේ නිවාස ඥානේ දැන් ඒ සමාජය තුළ තියෙන්නේ පෙර උපදුණු කඳපිලිවෙත මේ ආත්මය ආයේ ඒ වගේ ඉපදි මැරෙන එකක්. ඒ වගේම තමයි ඔවුන් කර්මයෙන් විශ්වාස කරන්නේ. ඒක නිසාම ගොඩක් වෙලාවට පෘථග්ජන මිනිස්යාගේ ස්වභාවය තමයි මොග පුරුෂයන් කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේවා ඉතින් ගොඩක් අයට තේරෙන්නේ නැහැ. පෘථග්ජන මිනිස්යාගේ ස්වභාවය තමයි මේ ඉපදෙනවා, මේ ජීවත් වෙනවා, මේ මැරෙනවා. පෘථග්ජන මිනිස්යා සසරක් ගැන හිතනවා. එයා හිතනවා මේ හොඳ දේවල් කළා හොඳ තැනක ඉපදෙනවා. නරක දේවල් කරොත් නරක තැනක ඉපදෙන එක තමයි කර්මඵලය. ඒක තුල තමයි පෘථග්ජන ජීවිතේ තියෙන්නේ සසරත් එක්ක.
හැබැයි නිවන කියන එක ඒක නෙමෙයි. එතන නෑ නිවන. නිවන් මගත් එතන නෑ. ඒක සම්පූර්ණයෙන්ම පටිසෝතයි. ඔය රැස් කරන මග තමයි පින් රැස් කරනවා, පව් රැස් කරනවා කියන එක. අනිඤ්ඤාපි කියන්නේ රැස් කිරීමක් තමයි. එතකොට මේ රැස් කරන පිළිවෙත තියෙන්නේ අනුසෝතේ. එතන නිවන් මගක් නැහැ. එතන ගැට ගැහිල්ලක් තියෙනවා. ඉතින් මේක දකින්නත් අර net ඇත්තෝම දකිත් කියනවා වගේ මේක දැකීම ලේසි නෑ. ඉතින් ත්‍රිවිද්‍යාවට ගිය කල තමයි ඔය තියෙන රාමුව තුළ ත්‍රිවිද්‍යාව දැම්ම ඇතුළට. එතකොට මොකද වෙන්නේ? පුබ්බේනස ඥානේ අර සසර යන අයගේ කර්මඵල නිසා සසර යනවා. අන්න දැන් ඒ ඉපදෙනේව දකින්න එකේ කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි පුබ්බේනස ඥාන චුතු උප්පත්ති ඥානෙ. චුතු උප්පත්ති කියන්නේ දැන් මේගොල්ලන් හිතනවා චුතු උප්පත්ති ඥානෙ කියන්නේ මේ මැරෙන ඉපදෙන සිත චුතිචිත ඒ චුති මේ ඒ ඉපදෙන සිත දකින ඥානෙ කියලා. ඒකද චුතුප්පත්ති ඥානෙ කියන්නේ. චුතුප්පත්ති සිත දකින ඥානෙද? හැබැයි වචනේ හරි ඔය අර්ථයේ හිතන් ඉන්න දේ වැරදි. සම්මුතිය තුළ පෘථග්ජන භූමිය තුළ කර්මඵලයේ විශ්වාස කරන එතන හිතන් ඉන්න තැන වැරදි. ඒ චුතුප්පත්ති ඥානෙ කියන්නේ මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඊගව සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. මේ සිත මේ මොහොතේ මේ සිත හටගත් සිත දකිනවා නම් ඒකත් අතීත සංඥා නිසා හටගන්නේ. පෙර නොතිබීම මේ සිත හටගත්තා. හැබැයි ඉතුරු නැතුවම ඒ මොහොතම නිරුද්ධ වෙනවා. හැබැයි ඒ සිතත් වර්තමානයක්වත් පනවන්න බෑ අතීතයෙන් එන්නේ. මේ හට ගන්න සිත එතනම නිරුද්ධ වෙනවා. එතනමයි උපත මරණ දෙකම තියෙන්නේ. උපත මරණ දෙකම මේ මොහොතේ සිතක් හටගත්ත කියන්නේ ඒක බාහිර පොතක් දකින්න එකක් නම් පොත කියන භවයේ හැදෙනවා. එහෙනම් භවයත් එක්කම ජාති ජරා මරණ හැදෙනවා. ඇයි භවයක් තිබුණු තැන පොතක් ඇති වුණා. පොත කියන භවයේ තියෙනවා නම් එතන උපත්තේකුත් තියෙනවා, ඇතිවීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. අන්න ඒ පොත අල්ලගත්ත නිසා පොත කියන දෙයට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, රාග දේශ මොහ තියෙනවා. දැන් බාහිර පොතක් හම්බුණා. ඕනම දෙයක් බාහිරින් හම්බුනොත් එතන සසර. එතන ඇත්තටම ගැලවීමක් නැහැ, උපාදාන වීමක් තියෙනවා. ස්කන්ධය නිසයි මේ දෙයක් හටගන්නේ. වේදනා සංඥා සංකාරනේ. දෙයක් තියෙනවා කියලා කියන්නේ විඥානේ දැන ගැනීමනේ. ඒ කියන්නේ සිත දැන ගැනීම විඥානේ. අපි එතනට එන්නේ වේදනා සංඥා සංකාර ස්කන්ධ නිසා. එහෙනම් ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. මේ ස්කන්ධේ නිසා අස කියන ආයතනය හැදලා පොත කියන જાතිය හැදලා තියෙනවා. අන්න භවයක් හැදුනා. දැන් පොත කියන જાතිය නැති වෙනවා. මේක සත්‍ය දැක්කොත්. සත්‍ය දැක්කොත් බාහිර නෙමෙයි. Tamange හිතේ තියෙන්නේ. පෙර මතකයේ සම්මුති. පොත කියන්නේ. එහෙම එකක් බාහිර නෑ. Taman හදාගත්ත උපාදාය රූපය Taman ඇසුරු කරා. බාහිර තියෙන හැඩතලයකට ගැට ගන්නවා. ඒ ගැට ගැහිම නිසා අපි රැවටෙනවා විජානාති. සංජානාති කියන්නේ යථාභූත ඥානෙ සත්‍ය දකිනවා. ඉතින් මේ දැකීමයි ඇත්තරම දුකෙන් මිදෙන මඟ. පෙර ඉතිරියක් වෙන්නේ උපාදාන වෙන්නේ. දිත්තේ දිත්තමත්තන් දැක තැනම එතනින් ඉවර වෙනවා. දුටු දේ දුටු තැනින්ම ඉතිරියක් වෙන්නේ නැහැ. නිර්වශේෂ විරාග නිරෝධයක් සිද්ධ වෙනවා. නැත්තම් අවශේෂයක් වෙනවා, ඉතුරු වෙනවා, උපාදාන වෙනවා, අල්ල ගන්නවා. උපාදානේ නොවුණු තැන එතනම නිරෝධයක් තියෙනවා. දැන් මෙන්න මේ විදිහට තමයි ධර්මයේ සත්‍ය දකින්න නම් දකින්න. එක් ක්ෂණයයි මේ සිත තියෙන්නේ. එක් මොහොතයි. එක් මොහොතයි, එක් ක්ෂණයයි අපි ජීවත් වෙන්නේ. අපි දෙතරම ජීවත් වෙනවා කියන එක මෙතන කතාව පැනවීමක් විතරයි සම්මුතිය. මේ මොහොතේ මේ හටගත්ත සිත මේ මොහොතේම නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. උත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. බාහිර නෙමෙයි හට ගන්න සිත බාහිර රූපයන්තේ ගැට ගැහුනොත් ඒක බාහිරට ගැට ගැහුනොත් විතරයි බාහිර දෙයක් තියෙන්නේ. බාහිරට ගිය හිතක් තියෙන්නේ. නැත්තම් ඒක නාමයන්තේ සිතින් මදාගත්ත දෙයක්. හැබැයි ඒකත් පෙර මතකේ නිසා සම්මුති නිසායි හටගන්නේ. සම්මුති ප්‍රඥප්ති නිසා සිතක් හටගන්නේ. එතකොට
පෙර මතකයේ නිසා නේද පොත කියන සංඥාව ඔබට තියෙන්නේ. සංඥාව නිසා නේද විඥානය හටගන්නේ. ඒතකොට ස්කන්ධය හටගන්නේ මේ අතීතය තුල අපි ජීවත් වෙන්නේ. අතීතයේ ස්කන්ධ. ඒක බාහිරට අයිතිත් නෑ. මේ මොහොතේම සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒකත් වර්තමානයක්වත් පනවන්න බෑ. අතීත සිතුවිල්ලක් හැදුනත් ඒක මේ මොහොතේ සිතක්. අනාගතයේ සිතට දෙයක් මතක් වුණත් ඒක මේ මොහොතේ වර්තමාන සිතක්. ඔබට දැන් මතක් වෙනකොට අතීත සිතුවිල්ලක් හොඳට සිහිය නුවණ බලන්න. ඔබ හොඳට සිහිය නුවණ එවලෙම බලන්න මෙනෙහි කළා. මේක වර්තමානයේ මට දැන් මේ මොහොතේ හිතෙන්නේ. එහෙනම් ඒ අතීතේ තමයි මතක් වෙන්නේ. ඒ වුණාට මේ මොහොතේ හිතෙන්නේ. එහෙනම් මේකත් වර්තමාන සිතක්. අනාගතයේ දෙයක් මතක් වෙනකොට බලන්න. දැන් මේක තාම අනාගතේ ඇවිල්ලා නැහැ. නමුත් මේක මේ මොහොතේ හිතෙන්නේ. එහෙනම් ඒකත් වර්තමාන සිතක්. අපි මේ හටගත්ත සිතත් පෙර මතකයේ තියෙන සම්මුතිනේ. සම්මුති නාම වලින් ඔක්කොම එන්නේ. ඒකත් එතකොට අතීතයේ එක. වර්තමානෙත් නෑ එතකොට. ඊගාව සිතත් එහෙමයි. හට ගන්නකොටම අතීත වෙනවා. වර්තමානයක්වත් හම්බ වෙන්නේ නෑ. අන්න වර්තමානයේ හමු නොවීමමයි. ඇත්තටම මෙතන නිර්වශේෂයක්, ඉතිරියක් නෑ, ශුන්්‍යතාවයක් තියෙනවා. කිසිම දෙයක් රැඳෙන්නේ නෑ. උපාදාන වෙන්නේ නෑ, අල්ලගන්නේ අන්න ශුන්්‍යතාවය වෙනවා. මාර්ගයේ උපදින්නේ උතනින්. සිත තණ්හා මාන දිට්ඨි හටගන්නේ. ආත්මී සංඥාවක් හටගන්නේ. හිත එතනම නිස්ප්‍රභා වෙනවා. දැන් මේක ප්‍රායෝගිකව ඔබ දකින්න ඕනි. ප්‍රායෝගිකව හැම මොහොතම ඔබ මේ විදිහට දකින්න ඕනි. හැබැයි මේ සත්‍ය දකින්න තැන මේ සිතෙන් මිදෙනවා. නැවත ඒ කෙනාට කෙලෙස් හටගන්නේ. රාගක්කය, දේශක්කය, මෝහක්කය කියන තැනට එනවා. ඒ රාග දේශ මොහ හටගන්න මේ හටගත්ත සිතට හේතු නැහැ. රැඳෙන්න හේතු නැහැ. එතනම නිෂ්ප්‍රභා වීම සිද්ධ වෙනවා. මේක ප්‍රායෝගිකව අපි දකින්න එකයි ප්‍රතිපදාව කියන්නේ. අපි මේක නුවණින් සත්‍ය දැනුමෙන් දැක ගන්න එකයි සත්‍ය ඥානය කියන්නේ, දර්ශනය කියන්නේ. ඒක ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළින් දකිමින් ප්‍රත්‍යක්ෂ කරගන්න එකයි කෘත්‍ය ඥානය කියන්නේ. දකින්න එක. හැබැයි කෘතඥානය කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඔහුට දැනෙන්නේ ශුන්්‍යතාවය. මිදුන කියන බව ඥානෙටයි දැනෙන්නේ. ඒක කෘතඥානෙ. සත්‍ය කෘත්‍ය කෘතක් ත්‍රිපරිවර්ත දෙදසාකාර. එතකොට මේක මහා නුවණකින් දකින්නේ. අපි මෙහෙම කිව්වට මේක අතිශයින් ගැඹුරුයි. මොකද මෙතන මරණය පවා සිතුවිල්ලක් පමණයි. අයි සම්මුති ලෝකයේ තියෙන සියල්ලම සිතුවිලි පමණයි. ඒවා සම්මුති, ඒවා ප්‍රතිබිම්බ, ඒ කියන්නේ ඒවා මේ හටගත්ත බාහිරේ පවතින ඒවා නෙමෙයි. විඥාන මායාව වලට එන මායා රංගන. ඒක නැත්තම් සම්මුතිය තුල තියෙන්නේ ප්‍රතිබිම්බ කියන්නේ, සම්මුති කියන්නේ හදාගත්ත දේවල්, දෘෂ්ටි. ඒවා සත්‍ය පවතින දේවල් නෙමෙයි. දැන් ඔබ පොත කියන එක කොහෙවත් පවතිනවද? දැන් ගිනි කූරක් ගැහුවොත් ගිනි ගන්නවා. එතන හතර මහා භූත කියන්න පුළුවන්, හැඩතල කියන්න පුළුවන්. හැබැයි පොත කියන එකක් ඒක අපි සම්මුතියෙන් පනවගෙන තියෙන්නේ. එක එක රටවල විවිධාකාර භාෂාවලට ඉංග්‍රීසියෙන් බුක් කියනවා, එක එක විදිහට සද්ද කරනවා. ඒතර නාමයේ එක එක විවිධාකාරයි. ඒ සම්මුති නාමයේ හැම හැඩතලයට හැමෝම එකම දේ කියන්නේත් නැහැ. ඒක එකක් බාහිර. එතකොට නෑ අපේ විඥානේ අපේ විසෙම පනවගත්ත සම්මුතියක්. ඒ තුලයි අපි ඉන්නේ, අතීතේ හදාගත්ත සම්මුතියක් තුලයි. ඒකයි අවිද්‍යාපච්චය සංකාර. මේ මොහොතේ අපි විසින්ම සකස් කරගත්ත උපාදාය රූපයක් අපි අසුර කරන්නේ. අපි සිතනවා. ඒක අපි විසින්මයි සකස් කරගෙන තියෙන්නේ. පවතින එකක් නෙමෙයි. හැබැයි මෙතන මේකේ සත්‍ය දකින්න කෙනා පුබ්බේනාසඥෝනේ ඥානෙ දකිනවා. ඒ සිත් හටගෙන මේ දක්වා හටගත්ත සියලු සිත් හටගෙන නිරුද්ධ වුණු හැටි දකිනවා. චතුප්පත ඥානෙ දකිනවා. ඒ දකින හටගත්ත සියලු සිත් අතීත මතකයෙන් හටගෙන නිරුද්ධ වෙයි. වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. ඒ සිත් පරම්පරාව දකිනවා. පුබ්බේනාසඥානෙ. ඒ වගේම තමයි මේ මොහොතේ හටගන්න චුති උප්පත්තිය දකිනවා. චතුප්පත් ඥානෙ.
ඒ වර්තමාන මේ සිතත් හටගෙන නිරුද්ධ වෙන මෙතනත් පවතින්නේ නැහැ, රැඳෙන්නේ නැහැ. අනිත්‍ය කියන්නේ සිතේ අනිත්‍ය දැකීමයි. සිතේ මුකුත් ඉතුරු වෙන්නේ නැති බවම දැකීමයි. ස්ථිර භාවයක් දකින්න ලැබෙන්නේ. ස්ථිර දෙයක් බාහිර හම්බ වෙන්නේ නැහැ. අපි ඒ දෙයක් අල්ලගෙන අපි අල්ල ගත්තොත් තමයි ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ. එහෙම වුණොත් තමයි රාග දේශ මොහ පිහිටන්නේ. එහෙම වුණොත් තමයි කෙලෙස් හටගන්නේ. එහෙම වුණොත් ඒක උපාදාන වෙලා අල්ලගෙන. එහෙම වුණොත් ඒක අපිට ඒක උපාදානය කරන අත්හැරෙන්නේ නැවත සිතක් සකස් වෙන්න හේතු වෙනවා. අන්න සසර හැදෙන්න සංස්කාර සකස් වෙන්න හේතු වෙනවා. නැවත සකස් වෙන්න හේතු වෙනවා. දැන් සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ මේ හටගන්න මේ සංඛාර. අපි මේ මොහොතේ දෙයක් හටගත්ත පොත කියන දේ හටගත්තේ සංඛාර නිසා විඥානේ දැනගැනීම. ඒක අනිච්චයි. ඒක ස්ථිර නැහැ. ඒක එහෙම දෙයක් බාහිරත් නැහැ. අනිත්‍ය කියන්නේ ඒක බාහිරත් නැහැ. ස්ථිරව ඇත්තෙත් නැහැ. ඒක මායා දෘෂ්ටියක්. යථා පඤ්ඤා පස්සේ ඒක යථා භූත ඥාණයෙන් දකින්න ඕනි. යථා තත්ත්වය දකින්න ඕනි. අති නිබ්බාදිත ඒකයි දුකින් මිදෙන මඟ. ඒ සමග්ග විසුද්ධිය එකම මගේයි නිවනට. දැන් මේ එක්ෂණික සිත උපතත් මරණත් එක්ෂණික සිතක දකින්න කෙනාටයි මේ ආර්ය භූමිය හම්බ වෙන්නේ. දැන් මෙතන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. බාහිර දෙයක් තිබ්බොත් මේ දේ දකින්න කෙනෙක් ඉන්නවා. දැන් දේ දකින්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙතන කෙනෙක් පුජ්‍යලේ දෘෂ්ටියක් හම්බ වෙන්නේ නැහැ. ඒ දෘෂ්ටිය බිඳ වැටෙනවා. ආත්ම දෘෂ්ටිය බිඳ වැටෙනවා. දෙයක් හම්බ වෙන්නේ නැහැ. දෙයක් තිබ්බොත් දෙයක් තිබීම පමණයි සිත කියන්නේ. බාහිර පොත් දෙයක් තිබ්බොත් ඒ දේ තමයි සිත කියන්නේ. නැතු මේ වෙන සිතක් කොහෙවත් නැහැ. ශබ්දයක් හරි කපුටෙක්ගේ සද්දයක් හරි එච්චරමයි සිත කියන්නේ. සිත කියන්නේ මේ ශරීරය ඇතුලෙන් පනවන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. බාහිරින් පනවන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. හේතු නිසා හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් බස පෙර නොතිබීම හටගත ඉතුරු නැති වුණ ඉදුන. ඒ සිත එතනම ඡනේම නිරුද්ධ වෙනවා. පැවැත්මක් නැහැ. ඒකයි උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්ත අන්නතත්ත පඤ්ඤායති කියලායි පනවන්නේ. තිතත්ත අන්නතත්ත කියන්නේ ඒ තිතියක් පනවන්න බෑ. අන්‍යාකාරයකටපත් වෙනවා. උපාද වය අන්‍යාකාරයකට මේ සිත හටගෙන නැති වෙනවා. අන්‍යාකාරයකටපත් වීම ස්ථිරක් පනවන්න බෑ. වෙනස් වෙන සුළුයි. ඊගාව සිත වෙනම ස්කන්ධයක්. එතකොට මේ ස්කන්ධය නිසා හටගත්ත මේ විඥානේ ඒ කියන්නේ මේ සිත මේ හටගත්ත මායාව මෙතනම බිඳ වැටෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම ඒක්ෂණිකව හටගෙන බිඳ වැටෙනවා. මුළු ලෝකෙම ඒක්ෂණික සිතක හටගෙන නිරුද්ධ වෙනවා. තීන ලෝකයක අපි ඉපදුනා කියන්නේ සම්මුති ලෝකේ. පෘථග්ජන භූමිය. ඒ කියන්නේ කර්මඵලයේ තියෙන භූමිය. ඔබ කොයි විදිහට කිව්වත් එකයි. ඔබ මේ මුළු සමාජෙම ඉන්නේ කර්මඵලයේ විශ්වාස කරලා වුණත් ඒක ඇවිල්ලා මෝහ අන්ධකාර. පෘථග්ජන භූමිය. ඒගොල්ලෝ හොඳ දේවල් කළා හොඳ තැනක උපදිනවා කියන දෘෂ්ටියක ඉන්නවා. ඒකත් සසරමයි. ඒක නිවන් මගක් නෙමෙයි. බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් ඒ දේම තමයි ලෝකෙ කරේ. ඔබ හොඳට බලන්න. බුදු කෙනෙක් පහළ වෙලා ඕකම කියන්නේ නැහැ. පුබ්බේ අනුසුතේසු ධම්මේසු. පෙර නොඇසු විරුදාමක් පෙර නොකිව්වක් පවසමි. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන්නේ එහෙනම් ඒ සාමාන්‍ය බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් පංචශීලයේ තිබුණා. මහා මායා දේවියත් පංචශීල රැක්කා. එතකොට ඒ අය හිතුවා හොඳ දේවල් කළා හොඳ තැනක උපදිනවා කියලා. නරක දේවල් කරොත් නරක තැනක උපදිනවා කියලා. ඉතින් ඒක අවුරුදු 2500කට නෙවෙයි අවුරුදු 5000කට කලින් මේ රාවණ යුගයේ හිටන් තියෙනවා පංචශීල රකින්න. එතකොට මේ බුදුදහම කියන්නේ මේ නිවන පෙන්නන මේ නිබ්බාන තියෙන්නේ නිවන් මඟ තියෙන්නේ ඕක නෙමෙයි. ඒක ඇවිල්ලා පෘථග්ජන භූමිය මෝහ අන්ධකාරය. පෘථග්ජ බුදුන් වහන්සේ කියනවනේ උම්මන්තකයෝ කියලා පෘථග්ජනේ උම්මන්තකය කියලා බුදුන් වහන්සේමයි කියන්නේ. එතකොට කර්මඵලයේ විශ්වාසය තමයි එතන තියෙන්නේ. එතකොට මුළු සමාජෙම සමහරට එතන තමයි තියෙන්නේ. පුදුම වෙන්න එපා. එහෙනම් මුළු සමාජෙම සෝවාන් වෙන ඔතනින් සත්‍ය අවබෝධ කරගත්තොත්. එතනින් අයින්ට වෙලා හේතුඵල ධාමයට ආවොත් හේතුඵල ධාමයේ සත්‍ය දැකලා ඒකෙන් මිදුනොත් සෝවාන් වෙනවා. හැබැයි කර්මඵලයේ තමයි අපිත් හිටියේ. අපි ඉපදෙනකොට
අපේ දෙමාපියෝ මේ සමාජයේ සම්පූර්ණයෙන්ම කර්මඵලය තමයි තිබුණේ. බොහොම ටික දෙනෙක් මේ මග සත්‍ය හොයාගෙන ඒකෙන් මිදුණා මිසක් ඇත්තටම සමාජයේ අදත් තියෙන කර්මඵලය. ඔබ බලන්න 1000ක් ගත්තොත් කී දෙනෙක්ද ඉන්නේ? සත්‍ය අවබෝධ වෙලා. සමහරකට 990ක්ම ඉන්නේ මේ හොඳ දේවල් කළා හොඳ තැනක උපදිනවා, නරක දේවල් කරොත් නරක තැනක උපදිනවා කියන කර්මඵලයේ විශ්වාස කරලා. ඒක නිසා එයා ඒ දේවල් කරනවා. ඒක වරදක් නෙමෙයි. මොකද ඒ අයට වෙන දන්න දෙයක් නැහැ. දන්න දේ කරනවා. නමුත් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ ඒක නෙමෙයි. ඒ අනුසෝතේ සමාජය යන රටාව. පටිසෝතේ කියන්නේ ඒක නෙමෙයි. ඒක රැස් කරන මග. ඒක එක්ක පව් රැස් කරනවා, එක්ක පින් රැස් කරනවා. එක්ක අනඤ්ඤාභිකා සංඛාරයත් රැස් කරනවා. ඒත් සසරමයි. ඉපදි මෙරි යන සසරක් ඒක තුල දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය තුල ඒක සිද්ධ වෙනවා. නමුත් හේතුඵල ධහමට එන කෙනාට නැවත උප්පත්තකුත් නැහැ, මරණකුත් නැහැ. එයා සදා අමරණීයයි. එයා දකින්නේ, එයා සත්‍ය දකින්නවා, ලෝකේ පරම සත්‍ය අවබෝධ කරනවා. මෝහ අන්ධකාරය තමයි මේ දුක hina වෙන්නේ, අඬන්නේ, පසුතැවෙන්නේ, මැරෙන්නේ, උපදෙන්නේ. දැන් මරබියක් තියෙන්නේ ඔය කියන කර්මඵලය තුලයි. ඒකේ මරබියක් තියෙනවා, මරණය කියලා දෙයක් තියෙනවා. ශරීරේ පොළොවට පස් වෙන එක මරණය කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ලෝකෝත්තර භූමියේ පරම සත්‍ය අවබෝධ කරාම ඒක සිතුවිල්ලක් පමණයි. මේ ක්ෂණික සිතේ හැම ක්ෂණයකම ඇති වෙන නැති වෙන තැනයි උපත මරණ තියෙන්නේ. එයාට මරණයක් පනවන්න බෑ. ශරීරෙට පොළොවට පස් වෙන එක මරණයක් නෑ. අර ගහ පොළොවට පස් වෙන එකත් මරණයක් වෙන්න ඕනේ. ගහ දිරලා පොළොවට වැටෙනවා. නමුත් කවුරුත් එතන මරණයක් පනවන්නේ. අයි ශරීරේ පොළොවට පස් වෙනවා. ගහත් පොළොවට පස් වෙනවා. ওই දෙකේ වෙනසක් නැහැ. නමුත් අපි හිතනවා මෙතන කර්මය තියෙනවා, මෙතන කෙලස් තියෙනවා, මෙතන රාග දේශ මොහ තියෙන. ඒක නිසා මෙතන සිතක් තියෙනවා, මේක නිසා මෙහෙම වෙනවා කියලා. ගහට සිතක් නැහැ කියලා අපිමයි පනවන්නේ. අපිම කියනවා මෙතන සිතක් තියෙනවා, අතන සිතක් නැහැ කියලා. ඒක අපිම පනව ගන්න දෘෂ්ටියක්. ඇත්තටම මේ ක්ෂණික මේ හටගෙන නිරුද්ධ වෙනවා මේ සිතක් කියන එක. මායාව. දෘෂ්ටියක්. ඒක දකින්න එකයි අත්තර සම්මා දිට්ඨිය කියන්නේ. ඒ ආර්ය භූමියට එන්න මෙන්න මේ අවබෝධය තියෙන කෙනා විතරයි. අපි ආර්ය භූමියට අදාළ දේශනා වෙනවම දේශනා කරනවා. ඒවා මේ පෘථග්ජන භූමිය මේ සමාජයට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා සමාජයට කිසිම එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඒවා අහන්න අවශ්‍යතාවයකුත් නැහැ. ආර්යවරු කොහේ හරි තැනක ඉන්නවා නම් එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හරි ආර්යවරුත් එක්ක තියෙන කතා බහ ආර්යවරුන්ට තියෙනවා. ඒක පෘථග්ජන භූමියට ගැලපෙන්නේ නැහැ, තේරෙන්නෙත් නැහැ. හරියට නිකන් දෙමළ භාෂාව කතා කරන කට්ටිය එකට ඒ භාෂාවෙන් කතා කරනවා. චීන භාෂාවෙන් කතා කරන කට්ටිය ඒක කතා කරනවා. ඒ ඉංග්‍රීසි භාෂාව කතා කරන කට්ටිය ඒක කතා කරනවා. ඒ වගේ තමයි ආර්ය භූමියේ මේ සම්මුති ලෝකයේ තියෙන කතාව නැහැ. සම්මුති ලෝකයේ ඉන්න කෙනා කෙලෙස් ඇතුලේ දුක් විඳින කෙනා ඒකේ තුල වැළපෙන කෙනා කර්මයක් දෘෂ්ටියක් මායාවක හිර වෙච්ච කෙනා යම්කිසි විදියකින් ආස්වාද ආදීන නිස්සරණ දැක්කොත් එයාට අවබෝධයක් ඇති වුණොත් ඒකේ ආදීනව දැක්කොත් කම්මපල්ලේ තුල සිද්ධ වෙන එයා ඒක විඳලා ඒකේ මිදෙන්න ඕනි කියන හැඟීම ඇති වුණොත් අන්නේ කෙනාට සිතක් පහළ වුණොත් පමණ ඒ කෙනා නිස්සරණේ හොයන්නේ. එතකොට එයාට රැස් කරන මග නැතුව මිදෙන මග හොයනවා. මේ රැස් කරන හැමතැනම දුකමයි රැස් වෙන්නේ කියලා අවබෝධ වුණොත් විතරයි ඒක හොයන්නේ. අන්න ඒ කෙනාට හම්බ වෙනවා ආර්ය මාර්ගය. මරණයක් නැති එක. මරණයක් තියෙනවා නම් හැමතිස්සෙම ඉන්නේ මරබියෙක්. මේ ගහේ ඉන කුරුල්ලොත් ඉන්නේ සද්දයක් ආවත් බියෙන් ඉන්නේ බීතියෙන්. සත්තු පවා ඉන්නේ බීතියෙන් සද්දයක් ආවත් බොහොම ඉක්මනට කිපෙනවා දඟලනවා. ඒ තමන්ට ආත්මීය අර ස්ථිරත්වයේ කියන හැඟීමයි සිත කියන්නේ. ඒකට ස්ථිරත්වේ නැති එකමයි පනවගෙන තියෙන්නේ. ඉතින් ස්ථිරත්වේ නැති එක කොයි වෙලාවෙ හරි සිද්ධ වෙන එකක්. අන්න ඒක වෙන්න තියෙන බය තියෙනවා. ඒ සිතක් හටගත්ත සිතේම ආත්මය කියලා පනවගත්ත තැන තියෙන මායාව තුල බොරුව සත්‍යයක් නොවන නිසාමයි බීතිය තියෙන්නේ. ඒක නිසාමයි මරණයක් ඒගොල්ලෝ පනවගෙන ඉන්නේ. ඒක නිසාම ඒගොල්ලන්ට මරණයක් තියෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ.
ඒක නිසා මේගොල්ලෝ හැම මොහොතේ මේ මරණය එයි කියන බයෙන් ඉන්නවා. මායя එයි කියන තැනින් ඉන්නවා. අල්ලගෙන. ඒ ඔක්කොම දෘෂ්ටිමයි. ඒකයි මේ සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටීන් වලින් මිදුණට පස්සේ සම්මා දිට්ඨිය හම්බෙන්නේ. අර සිතුවිලි වල ඉන්නකම් පමණයි ওই දෘෂ්ටි ඔක්කොම සිතුවිලිමයි. සිතුවිලි වලින් මිදෙනකොට තමයි ඒ කෙනාට මේ දෘෂ්ටි නැති තැනක් හම්බෙන්නේ. එතකොට අය සම්මා දිට්ඨියට එන්නේ. එතන කිසිම දෙයක් නැහැ. එහෙම මරණයක් නැහැ. එහෙම දේවල් නැහැ. ඒ ඔක්කොම පෘථග්ජන භූමියේ කතා කරන සේරම දෘෂ්ටි ගොඩක් වෙනවා. මායා ලෝකයක් වෙනවා. ඒක සත්‍ය ලෝකයක් නෙමෙයි. ඇත්තටම යාලා දන්නෙත් නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසාම යාලා බය වෙලා ඔහෙ යදින එකක් තියෙනවා, ප්‍රාර්ථනා කරන එකක් තියෙනවා, අදහන එකක් තියෙනවා. මොකද ඒ දන්නේ නැතිකමට. අවිද්‍යාව නිසා. මොහගන අන්ධකාරයේ ස්වභාවය අන්ධකාර ස්වභාවයක්. අන්ධකාර ස්වභාවයක අඳුරක් තියෙන්නේ. මුකුත් දන්නේ මොනවද තියෙන්නේ කියලා පේන්නේ. අන්ධකාරයේ අතපත ගාලා බිත්තිවල අර ලයිට් ගියාම කාමරේ ගිනි පෙට්ටිය හොයන්නේ. අන්න ඒ වගේ අන්ධකාර ලෝකයේ ඔහේ කැරක් හොයනවා. කවදාවත් එයාට ආලෝකයක් නැතුව පේන්නේ. ඉතින් විද්‍යා ලෝකය කියන්නේ අවිද්‍යා ඝනාදුර සත්‍ය දැක්කින කෙනාට විතරයි විද්‍යා ලෝකේ පහළ වෙන්නේ. සත්‍ය මෙතනම තියෙනවා. සත්‍ය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒ සිතේම සත්‍ය තියෙන්නේ. ඒක දකින්න පොඩ්ඩක් නුවණක් ඕන. එයා ඒක දකින්න සකස් කරගන්න ඕන නුවණ. සිහියයි නුවණයි. අන්න එතනටයි ප්‍රතිපදාව ඕනේ. ආර්ය ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ අන්නේ දැනුමට හරි මේ සත්‍ය දැනගත්ත කෙනාටයි ප්‍රතිපදාව තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක් තියෙන්නේ. ඉතින් මේ පිරිසිදුවට අපි එන්නේ ඇත්තටම නිවන් මඟ. ඇත්තටම බුදු කෙනෙක් ලෝකේ සත්‍ය සොයන කෙනෙක් මහා පරම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් තමයි බුද්ධ කියලා කියන්නේ. ඉතින් ඒ බුද්ධ ක්ෂණේ ඇත්තටම මේ සිතුවිලි වලින් මිදුණු තැන හම්බ වෙනවා. එක්ෂණික සිතේ උපතමාන දකින්න කෙනාට ඒ ෂණේ මේ මොහොත ෂණයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ශුන්‍යතාවය හම්බ වෙන්නේ. ඒක එක තැනකවත් සත්‍ය වෙන්නේ නැහැ. මේ ශුන්‍යතාවය තුළ බුද්ධ ක්ෂණේ තියෙන්නේ. ඒ බුද්ධ ක්ෂණේ දකින්න කෙනා ඇත්තටම බුදුන් දකින්නවා. බුදුන් දැක නිවන් දකින්නවා. ඒ බුදු සිත දකින්නවා. ඒ තමන්ගේ සිතමයි. ඇතුළෙම බුදු ස්වභාවය දකින්නවා. බුද්ධ ස්වභාවය. හැම කෙනෙක්ගේම සිත තුළ බුද්ධ ස්වභාවය තියෙනවා. නමුත් දකින්න බැරි කමයි තියෙන ගැටලුව. දකින්න නුවණ නැහැ. ධම්මචක්කුසේ පහළ වෙලා නැහැ. අන්න පුබ්බේනවාසඥානේ මේ සිත් හැදෙන හැටි දකින්න කෙනා දකින්න චුති උප්පත්ති මේ මොහොතේ සිතත් හැදෙන හැටි දකින්න අන්නේ කෙනාට ආසවක්ඛ්‍යා ඥානෙ පහළ වෙනවා. ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ බාහිර දෙයක් හැදුනොත් ඒකට කෙලෙස් හට ගන්නවා. එහෙම වුණොත් ආශ්‍රව කෙලෙස් තියෙනවා. නමුත් බාහිර දෙයක් හම්බුනේ නැත්නම් ඒක එතන මිදුනොත් අර සබ්බේ සංඛාරා ඒ සියලු සිතුවිලි චේතනාවල අනිත්‍ය දැක්කොත් සිතේම හටගත්ත දේ බාහිරෙන් හම්බුනේ නැත්නම් බාහිරෙන් මිදුනොත් ඒකට බාහිරෙන් සත්‍යයක් නොවන තැන බාහිරේ සත්‍ය දකින කෙනාට ඒක හම්බ වෙන්නේ. බාහිරේ සත්‍ය නම් ඇත්තටම බාහිර නෙමෙයි මේ සිතේ අදාගෙන තියෙන්නේ. අඹගස් කියලා නාගස් කියලා නුගගස් කියලා දේවල් බාහිර නැහැ. අපේ සිතුවිලි වල මේ නම් තියෙන්නේ. අපි ඇත්තටම අපි දකින්නව නෙමෙයි හිතනවා. මේ ධර්මයේ දකින්න නුවණක් ඕනි. ඔබටම ඔබේ සිත තුළ තියෙන මායාව දැක ගන්න මහා නුවණකින් ඕනි දකින්න. ඒක දකින කෙනා බාහිර බොරු අවබෝධ කරනවා. මායාව අවබෝධ කරනවා. ඉතින් ඒ කෙනාට කෙලස් බාහිර දෙයක් නැතුව කොහොමද පින් කරන්නේ? බාහිර දෙයක් තියෙන්න ඕනි හොඳ දෙයක් කරන්න හරි නරක දෙයක් කරන්න දෙයක් තියෙනවා. දෙයක් තිබ්බොත් ඒක හොඳ හරි නරක හරි කියලා වෙන් කරගන්න පුළුවන්. අපි බාහිර දෙයක් නැත්තම් මොකද කරන්නේ? කොහේ තියෙනවද වෙන් කරන්නේ? වෙන් කරන්න දෙයක් නැහැ. අන්න ලෝකයෙන් මිදෙනවා. ලෝකයෙන් මිදුණු කෙනා තමයි විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කියලා කියන්නේ. කායේ කායානුපස්සී විහෙරති කායෙන් කාය මිදුණු කෙනා. කාය කියන්නේ ස්කන්ධ කාය. ස්කන්ධ කාය කියන්නේ උපාදාය රූපයෙන් හැදෙන්නේ. සිතේ හැදෙන්නේ. අර රූපේ පෙන්නකොට කියනවා නේද? ඔය දුක පෙන්නකොටත් කියනවා නේද? පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණපි දුක්ඛ,
ඊට පස්සේ කියනවානේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ඒ පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධේ තමයි දුක ගැන ඇල්ල දෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධේ තමයි දෙයක් හදන්නේ ස්කන්ධානම් පතිබව ආතනයන් පටලවා උච්චජාති. ඒ ස්කන්ධේ තමයි ඇත්තරම දෙයක් මේ හැමතැනම හදන්නේ. ස්කන්ධේ තමයි ඇත්තරම චේතනා කියන්නේ. ස්කන්ධේ තමයි සිතුවිලි කියන්නේ. ඇත්තටම පේනව නෙමෙයි හිතනවා. දැන් මේ වචන ලියාගෙන ගියාම අපිට ප්‍රායෝගික පැත්තට ධර්මයේ ගේන්න පුළුවන්. එතකොට ඔබට දකින්න හැමදේම සිතුවිල්ලක්. එතකොට ඇහෙන හැම දෙයක්ම සිතුවිල්ල. දැනෙන ගඳ සුවඳ හැමදේම පෙර මතකයෙන් එන සිතුවිල්ල. පෙර මතකයෙන් එන සිතුවිල්ල හැදෙන හැටි තමයි අපි මුලින්ම පෙන්වුවේ. පුංචි දරුවෙක් උපදිනකොට කිසිම දෙයක් මතකයෙන් ගේන්නේ නමුත් ඒ දරුවා ඉපදිලා ආයතන ටික හැදෙනකොට අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන නැත්නම් ස්කන්ධය නිසානේ ජාති ධම්ම සූත්‍රයේ ජාති කියන එක හටගන්න හැටි පෙන්නනවනේ. එතනදී පේනවනේ ස්කන්ධය නම් පාතිබ්බව ආතන පටල අයං උච්චේ ජාති පුංචි දරුවා මේ බාහිරින් දානවා නාමේ එකතු කරනවා රූපේ ඉස්සරහට හැඩතල එනකොට අම්මා කියලා බාහිරින් එනකොටම අම්මා මේ අම්මා පුතේ මේ තාත්තා කියනකොට මෙයාට අම්මා කියලා මේ අන්තිම අම්මා කියලා සද්දේ ගැට ගන්නවානේ රූපෙට. සද්දේ රූපෙට ගැට ගහන නිසානේ ඒක ගැට ගැහිනේ. අන්න එතන තමයි නාමය හටගන්නේ. එතන තමයි සංකාර හටගන්නේ. අවිද්‍යාපච්චය සංකාර. ඒක හේතු වෙනවා යාට විඥානය දැනගැනීමට. සංකාරපච්චය විඥාන. විඥාන නිසා තමයි ඊට පස්සේ ආ නාම රූප ගැට ගහ යන්නේ. විඥාන පච්චය නාම රූප පච්චය සලආයතන. මේ සලආයතන ටික හැදෙනවා. අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප ගැට ගහලා සලආයතන හදා ගන්නවා. ඒ කියන්නේ ඇස කියන්නේ සලආයතන. සලආයතනේ කියන්නේ නාම රූප ගැට ගැසීමම තමයි. විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස දැන් ස්පර්ශ වෙන්නේ මොකද්ද? දැන් මානසයට දැන් මේ පෙර සිතුවිලි එන්නේ මොනවද? අර ස්පර්ශයෙන් උනේ තින්නම් සංගති පස්සු. ගසත් ආලෝකයක් ගසත් පොළවත් නිසා හටගත්ත සෙවණැල්ල ප්‍රතිබිම්බයක් තමයි ස්පර්ශ වෙන්නේ. හැම තැනදීම අපි බාහිර නෙමෙයි බාහිර අදාළ කරගෙන ගත්ත හැඩතල ප්‍රතිබිම්බයක් තමයි අපි අසුරු කරන්නේ හේවණැල්ල. ඒක බාහිර තියෙන එකක් නෙමෙයි. නමුත් දැන් මේ ස්පර්ශ විච්ඡ දේ වේදනා සංඥා සංකාර ඔස්සේ විඥාන මනෝ විඥාණයෙන් අපි අදා ගන්න. අපිට මතකයක් ඉතුරු වෙන ස්කන්ධේ උපාදාන කරගත්ත නිසා. අන්න පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. අන්න බාහිර දෙයක් හදාගත්ත නිසායි දැන් මේ භවයේ හදාගත්ත නිසායි උපාදාන ඔක්කොම තියෙන්නේ තණ්හා වෙන්නේ ඔක්කොම තියෙන්නේ. භවපච්චය ජාත් ජරා මරණ දැන් මේක දැන් මේ මිනිස්සු අල්ලගත්තොත් ජරා මරණේ අල්ලග බාටපත් වෙනවා. උපාදාන කරගත්තොත් තමයි ජරා මරණ තියෙන්නේ ශෝක පරිදේව තියෙන්නේ. හැබැයි උපාදාන කරගත්තේ නැත්නම් මොකද තියෙන්නේ? අන්න පටිච්චසමුපාදයේ බිඳ වැටෙතන. පස්සපච්චය වේදනා යම් වේදිතං සංජානාති යම් සංජානතං විතක්කේති යම් විතක්කේතං යම් විතක්කේතං ප්‍රජානාති. ප්‍රජානාති කියන්නේ යථාභූත ඥාණයෙන් මේක සත්‍ය අවබෝධ කරගන්න එක. විජානාති කිව්වොත් ඒක බාහිරට ගිහිල්ලා. මේ වේදනා සංඥා සංකාරයේ මේ වේදනාවෙන් විඳපු දේ පෙර මතකයේ සංඥාවෙන් හඳුනගෙන ඒක සංකාරයෙන් ඒක ගලපලා චේතනා සකස් කරලා ගත්ත එක තමයි මේ පුඤ්ඤාභි සංඛාරා අපුඤ්ඤාභි සංඛාරා වගේ මේක අභිසංකරණය වෙච්ච එක තමයි. ඊට මේ සංඛාරයම තමයි මේ වෙන්නේ. සංඛාරයම තමයි මේ වෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධයම තමයි. ඒකම තමයි විඥානේ දැන ගැනීම කියන්නේ. ඒ දැන ගැනීම බාහිර තියෙනවා කියලා එයා එතන අදාගෙන තමයි ජීවත් වෙන්නේ. පෘථග්ජනය. ලෞකික භූමිය. මෝහගන අන්ධකාරය. සත්තුත් එතන. මිනිසුත් එතන. ඔබ ඔය කතා කරන කාම භූමියේ තියෙන ඒ 11 ලෝක ධාතුව මෙහෙමයි. ඒ විතරක් නෙමෙයි සසර යනවා නම් සේරම 31 ලෝක ධාතුව මෙහෙමයි. ඇත්තටම කියනවා මේ සේරම තමන්ගේ සිත තුළින්ම දකින්න පුළුවන්. සිතේම අවස්ථා තමයි මේ තියෙන්නේ. අයි රූප සංඥා සිතේමයි තියෙන්නේ. අරූප සංඥා සිතේමයි තියෙන්නේ. අරූපාවචර ලෝක සිතේමයි තියෙන්නේ. රූපාවචර ලෝක සිතේමයි තියෙන්නේ. එන කාම භූමියේ කාමාවචර ලෝක මේක ඉස්සලම සිතක සකස් වෙන්නේ. ඒ දේශ සිතක සකස් වුණු දේම තමයි අපි බාහිරින් බලන්නේ. සිත කාටගත්තේ නැත්තම් බාහිරිනුත් හම්බ වෙන්නේ නැහැ.
කතාව හරිම සංකීර්ණ හරිම ගැඹුරුයි. හැබැයි මේක ලියාගත්තොත් හරිම සරලයි. ඒක තමයි ඔබ ධර්මයේ දකින්න ඕනි තැන. දැන් මෙතන ඉඳන් ඔබ දකින්න ප්‍රායෝගික පැත්ත. අපි කියන්නේ දැන් මෙතන ඉඳලා සරල විදියට ඕනම කෙනෙකුට තේරෙන්න. දැන් මේ ටික තමයි පෙළ දහම් විදියට ගන්න. නමුත් දැන් ඇත්තටම ලියාගෙන තියෙන පොත් ටික නම් සේරම වරදිනවා. දාම්පාසය පොත් ටික වරදිනවා, පිරිවෙන් පොත් ටික වරදිනවා. ඒ විතරක් නෙමෙයි ත්‍රිපිටකයේ අර්ථකථන දීලා තියෙන විදියට සූත්‍රවල ගැටලුවක් නැහැ. පටිච්චසමුප්පාදේ බුදුන් වහන්සේට වැරදිලා නැහැ. ඔක්කොම හරියට තියෙනවා. දේශනාවල ගැටලුවක් නැහැ. නමුත් මේවා විග්‍රහ කරලා තියෙන්නේ දෘෂ්ටියක් පෙන්නලා. දෘෂ්ටියක් හදලා පෘථග්ජනයින්ගේ විග්‍රහයන් තියෙනවා. අපිට ඒක දකින්න ලැබෙනවා. අර ආනි සූත්‍රය අපි එක දේශනා කරේ පසු කාලීනව තම තමන්ට ඕන විදිහට කැලි ටික ගහලා මුක්කු ටික ගහලා බෙරයක් හදාගත්තා වගේ තමයි ආනි බෙරේ හදන එක බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. මේ ශාසනයේ පසු කාලයකදී ඒ පටිශුන්‍යතා පටිසංයුත්ත දේශනා වෙනකොට වෙනින් ඒවා එකතු කරනවා කියන්නේ. ඒක නිසා අවසානයේ ධර්මයේ සොයා ගන්න බැරි වෙනවා කියන්නේ. ධර්මයේ විනාශ වෙන හැටි අනාගත බය කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ එතනයි. ඉතින් ඒ දේ තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. අද මේවා පැහැදිලි කරන විදිය සම්පූර්ණයෙන්ම ඇත්තටම තමන් විසින්ම හදාගත්ත දෙයක් තමා විසින්ම අර තමාගේම අත් දෙක තමාගේම ඇස් දෙක තියලා වහගත්තා වගේ වැඩක් කරගෙන තියෙනවා. සත්‍ය පේන්නේ නැති කරගෙන තියෙනවා. සත්‍ය නම් මේ මොහොතේම හිත දැකලා මේ මොහොතේම මිදෙන තරම්. මේක හරි සරලයි දකින්න පුළුවන්. බුදුන් වහන්සේ ගයා ශීර්ෂයේ බෝධි මූලයේ බුද්ධත්වයේ ලැබුවේ කොහෙවත් ගිහලා යුද්ධ කළා මේ මොන හරි සටන් කළා අල්ලගෙන නෙමෙයි. සිත තුළින් සිතෙන් මිදිලා. එහෙනම් එක්ෂණික සිත දැකලා මිදෙන තැන නිවන හම්බ වෙනවා. බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ නිවන් දකින්නේ පිරිනුවම් පාන්නේ. ඒ පරිනිබ්බාන සූත්‍රයේ දකින්න අනිච්චවත සංඛාරා කියන්නේ මේ සිත ඇතුලේ එන සිත් සංඛාරා සිතුවේ. ඒකේ අනිත්‍ය ස්වභාවය ඒ ෂණයම හටගෙන නිරුද්ධ වෙන තැන පවතින්නේ අනිත්‍ය. ඒ උපාද වය ධම්මින උපදින සියලු සිත් වය වෙනවා. උපදින සියලු සිත් වය උපාද වය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධ එතනම නිරුද්ධ වෙලා යනවා. තේසං උපසම්මෝසකෝ මේ දකින කෙනා සාන්ත සුවයටපත් වෙනවා. මෙච්චර හොඳට දේශනා කළා තියෙද්දි බුදුන් වහන්සේ ඕගොල්ලෝ මොනවාද මේ කරන්නේ? මම මේ පෘථග්ජනයින්ගෙන් අහන්නේ. එන්න ආර්ය භූමියට. ඒකේ මරණයක් නැහැ. ඒක හරි සාන්තයි. ඒක හරි සාන්ත ප්‍රණීත සෝයක් තියෙනවා. ලෝතුරු සෝයට එන්න. ඔය බොළඳ ලෞකික සෝයෙන් පුළුවන් නම් පොඩ්ඩක් තේරුම් අරගෙන අයින්ට වෙන්න. ඕකේ ඔබ අද සතුටින් හිටියා හෙට දුකෙන් ඉන්නවා. ඒක අනිවාර්යයි. අපිත් ඔතන ඉඳලා තමයි ඔතනින් අයින්ට වෙලා ඕකේ හැමදාම අර මඩ ගොඩේ ඉඳන් රෙදි හොදනවා වගේ කවදාවත් තේරුමන්නේ අපි කොච්චර මිනිස්සු මැරෙනවද කියනවාද ඔබ අහනවා නේද නිවුස් අහනවා නේද බලන්නකෝ සමාජය තුළ එන කලාකරුවෝ කියනවා වැදගත් නිකන් මහා බුද්ධිමතුන් කියලා කියන නිකම්ම වලගාවට එනකම් විතරයි නේද එයාගේ කතාව. අද මේ දක්වා මේ ලංකා භූමිය අපි ජීවත් වෙලා හිටපු කාලය තුල දැකපු දේවල් දිහා බලන්න. ඔය කියන එක්කෙනෙක්වත් ලොකු නෑනේ. ඔක්කොම වලගාවෙන් පස්සේ ඉවරයිනේ. ඒගොල්ලෝ මොනවාද රැස් කරන කිසිම දෙයක් වලගාවෙන් එහාට යන්නේ නැහැ. හැබැයි මේ නිස්සාරණ මග සියල්ලම tie ඒ මොහොතේම ඔබ සත්‍ය දකින්න කෙනාට එහෙම කතාවක් නැහැ. මේ නිස්සාරණ මග හඳුනා ගන්න. ඒක ටිකක් අමාරුයි හඳුනා ගන්න. ඒකට හේතුව මේ සිත සකස් වෙලා තියෙන්නේම රැස් කරන සිතක්. රැස් කරන සිතකින් කොහොමද නිස්සාරණයක් පෙන්වන්නේ? දැන් ඔබ හිතනවා ඒකත් පින් කළා තමයි නිවන් දකින්නේ වගේ ඒක මේකත් රැස් කළා තමයි නිවන් දකින්නේ. කවදාවත් රැස් කළා නිවන් දකින්න බෑ. ඒක වෙන්නේ නිවන් මගකුත් නැහැ. භව නිරෝධෝ නිබ්බානෝ භවයේ උද්ධ කරන කෙනායි බෞද්ධයා කියන්නේ. බෞද්ධයා කියන්නේ මේ භවයේ පතන කෙනෙක් නෙමෙයි. භවයේ පතන කෙනෙක් කවදාවත් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එයා මිත්‍යා දෘෂ්ටිකෙක්මයි. මුළු සමාජයෙන් අපි කියනවා භාගයට වැඩිය 90%ක්ම මිත්‍යා දෘෂ්ටිකයි. ගැලවීමක් නැහැ. ඔවුන් විසින්ම හදාගත්ත ඔවුන් විසින්ම පාරා වලල්ලක ඔවුන් කොටු වෙලා ඉන්නවා. නරපණුව වගේ ඔවුන් දුක් විඳිනවා. ඔවුන් හොයාගෙන යන්නේ දුකමයි. ඔවුන් හිතන්නේ සැප කියලා. නමුත් හොයාගෙන යන්නේ දුකමයි.
සැපේ නාමයෙන් දුක හොයාගෙන යන සමාජයක අතරමං වෙලා බෞද්ධයෝ. හරි කනගාටුයි. කරන්න දෙයක් නැහැ. සත්‍ය අවබෝධ කරගන්න යුගය ඇවිල්ලා තිනවා. දැන් සත්‍ය දේශනා කරනවා. 4